මෛත්‍රී භාවනාව සියලුම පැවිද්දන් විසින් අරහත්වයට පැමිණීම දක්වා භාවනා කිරීමට යම්කිසි භාවනා ක්‍රමයක් උගත යුතුය. මෙවැනි ග්‍රන්ථයකට දීර්ඝ භාවනා ක්‍රම ඇතුළු කිරීම දුෂ්කරය. එහෙත් යම්කිසි එක් භාවනාකුදු දැන නොසිටියහොත් පැවිදි ජීවිතයට එය තරම් නොවන බැවින් මෛත්‍රී භාවනාව පමණක් කළ යුතු සැටි මෙහි දක්වනු ලැබේ. මෛත්‍රී භාවනාව පැවිද්දාට මෙලොව පරලොව දෙකටම පිහිටවන භාවනාවකි. ධ්‍යාන ලැබිය හැකි භාවනාවකි. එහෙත් නගර ග්‍රාමවල අවිවේකීව වෙසෙන පැවිද්දන්ට ධ්‍යාන ලැබීමට කරන භාවනාව ඵලදායක වන පරිදි කිරීමට අවකාශයක් නොලැබෙන බැවින් සාමාන්‍ය ප්‍රතිඵල ලැබෙන අයුරින් මෛත්‍රී භාවනාව මෙහි දක්වනු ලැබේ. බොහෝ පැවිද්දන්ට ජීවත් වීමට සෑහෙන පමණ ගිහියන්ගෙන් උපකාර නොලැබේ. ඇතැම් පැවිද්දෝ එයට ප්‍රතිකාරයක් වශයෙන් ගිහියන්ට දොස් කියමින් ධන සැපයීමෙහි යෙදෙති. ඇතැම්හු ගුණවත්කම් ප්‍රදර්ශනය කිරීම, ගිහියන්ගේ ගුණ වර්ණනා කිරීම, වැඩ කරදීම යනාදියෙන් අයථා ක්‍රමයෙන් ගිහියන්ගෙන්ම ප්‍රත්‍ය ලබාගෙන ජීවත් වෙති. තමන්ට දැහැමින් ප්‍රත්‍ය නොලැබෙන කල්හි අයථා ක්‍රමවලින් ප්‍රත්‍ය සොයනු මිස ප්‍රත්‍ය නොලැබීමේ හේතුව ගැන බොහෝ පැවිද්දෝ නොසිතති. සෑහෙන පමණට තමන්ට ප්‍රත්‍ය නොලැබෙන පැවිද්දන් විසින් එහි හේතුව කල්පනා කළ යුතුය. එය තේරුම් ගත හැකි වීමට උපමාවක් දක්වමු. ඊතා උස් නොවූ, ඊතා මිටි නොවූ, ඊතා ස්ථූල නොවූ, ඊතා කෘෂ නොවූ, ඊතා කළු හෝ ඊතා සුදු නොවූ, මටසිලුටු මොලොක් සෝබන අංග ප්‍රත්‍යාංග ඇති 15 අවුරුදු හෝ 16 අවුරුදු වයසේ සිටින කාන්තාවකට සෑම දෙනාගේම නෙත් යොමු වේ. ඇය දක්නට, ඇය හා කතා කරන්නට, ඇයට සලකන්නට බොහෝ දෙනා කැමතියි. වස්ත්‍රයේ දුම්රියේ ඇයට ඉඩ දීමට, ළඟින් වාඩි කරවා ගැනීමට, ඉඩ නැති විට නැගිට Tamanගේ අසුන දීමට බොහෝ දෙනා කැමති වෙති. ඇයට වමනා දෙයක් Taman වෙත ඇතනම් එයද දීමට කැමති වෙති. ඇය රඟ දැක්වීමක් කරහොත් බොහෝ ජනයා දක්නට ඇති. බොහෝ මුදල් ගෙවා දක්නට ඇති. 60 විය ඉක්ම සිටින්නා වූ ලේමස් හිඟවි නහර ඉලප්පුණු සමෙහි සුදු කළු ලප පිරුණු ඇඟ රැලි වැටුණු තන එල්ලා වැටුණු ඇට මතු වුණු දත් හැලුණු කම්මුල් වල වල ගැසුණු ඇස් ගිලුණු කෙස් පැහිච්ච දුගඳ හබන ගැහැණිය දක්නට කිසිවෙක් කැමති වෙන්නේ නැහැ. ඇය සමීපයට එතොත් ජනයා මුහුණ නොදී ඉවත බලයි. ඇගෙන් ඈතට හෝ වෙනවා. ඇයට ගේකට ඇතුළු වෙන්නට ඉඩ දෙන්නේ නැහැ. ඇතුළු වුවද හිඳ ගන්නට තැනක් දෙන්නේ නැහැ. බස් රිය දුම්රිය වලදී හිඳින්නට තැනක් නොදෙති. සමහර විට ඒවාට නගින්නටද ඉඩ නොදෙති. තරුණ කතට ජනයා සැලකීමේ හේතුවත් මහලු කතට නොසැලකීමේ හේතුවත් විමසන්න. තරුණ කතකට සැලකීම ජනයාගේ විශේෂ ගුණයක් නොවේ. එසේම මහලු කත කෙරෙන් ඉවත් වීමත් ජනයාගේ අගුණයක්ද නොවේ. ඒ දෙක සිදු කරන්නේ කතුන් දෙනාගේ ශරීර ස්වභාවයමයි. ජනයාගේ සිත ඇදෙන ස්වභාවයක් තරුණ කතගේ සිරුරේ ඇත. ඒ නිසා ජනයා ඇයට ලං වෙති, සලකති,
ජනයාගේ සිත් තල්ලු කර දමන ඈත් කර දමන ස්වභාවයක් මහලු කතගේ සිරුරෙහි ඇත. එයින් තල්ලු කර දමනු ලැබීම නිසා ජනයා ඇගෙන් ඈත් වෙති. ඇයට නොසලකති. එමෙන් ජනයාගේ සිත් ඇදගන්නා ආහුනෙය්‍ය, පාහුනෙය්‍ය, දක්ඛිනෙය්‍ය, අංජලිකරණීය යනුවෙන් දැක්වෙන ශ්‍රමණ ගුණ යම් පැවිද්දෙකු තුල ඇතිනම් ඒ පැවිද්දාට ගරු බුහුමන් පුද පූජා ලැබෙන්නේය. ඒවා මද පැවිද්දාට මදක් ලැබෙන්නේය. කොහෙත්ම නැති පැවිද්දාට නොලැබෙන්නේමය. යම් පැවිද්දෙකුට සෑහෙන පමණකට ප්‍රත්‍ය નિરાයාසයෙන් දැහැමින් හෝ නොලැබෙනවා නම් ඒ පැවිද්දා සිටිය යුත්තේ තමා කෙරෙහි පූජා සත්කාර ලැබීමට සුදුසු ගුණ මද බවය. ඒ පැවිද්දා විසින් එයට ප්‍රතිකාරය වශයෙන් ගත යුත්තේ ධනය සපයා ජීවත් වීමේ මග නොව පූජා සත්කාර ලැබීමට සුදුසු වන ශ්‍රමණ ගුණ වැඩීමේ මගයි. පුද්ගලයා පූජා සත්කාර ලැබීමට සුදුස්සෙකු වන ගුණවලින් මෛත්‍රියත් එකකි. මෙත් වැඩීමෙන් මිනිසුන්ට තබා දෙවියන්ටද ප්‍රියවන දෙවියන්ගෙන් පවා සැලකිලි ලැබෙන පුද්ගලයෙක් වන්නේය. එබැවින් දෙලොවටම යහපත පිණිස පවතින මෛත්‍රී භාවනාව සියලු පැවිද්දෝ කෙරෙත්වා. මෛත්‍රී භාවනාව කරන්නට යන පුද්ගලයා විසින් මෛත්‍රිය හැඳිනගත යුතුය. මෛත්‍රී චිත්ත බලයෙන් අන්‍යයන්ට සැපය ඇති කර දෙන හැටි, අන්‍යයන්ගේ දුක් කරදර දුරු කරන හැටි දත යුතුය. මෛත්‍රී භාවනාව කළා වන්නේ අන්‍යයන්ට සුවයක් ඇතිවන පරිදි, අන්‍යයන්ගේ දුක් දුරවන පරිදි එය කළහොත්ය. ධ්‍යාන අභිඥා ලබා ඇති අයගේ සිත්වල නොයෙක් දේ කළ හැකි මහා බලයක් ඇත්තේය. සාමාන්‍ය ජනයාගේ සිත්වල ඇති බලය ඊතා සුළුය. එය පුළුන් රොදක් සෙලවීමටවත් ප්‍රමාණවත් නොවේ. පුළුන් රොදක් ඉදිරියේ තබාගෙන සෙලවෙන්නට සිතා බලන්න. කොතෙක් පර සිතුවත් එය නොසෙල්වනු ඇත. සිතේ තරම එයින් තේරුම් ගන්න. මෙත් වඩමී කියා සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා යයි සිතුවාට කීවාට එයින් සත්වයන් සුවපත් නොවෙනවා නම් ඒ මෙත් වැඩීම හිස් වැඩකි. හිස් වැඩක් නොවි සාර්ථක වැඩක් වන පරිදි මෙත් වැඩීමට උගත යුතුය. මෛත්‍රිය යනු මිත්‍රත්වයයි. අනුන්ට සතුරන් නැති වෙනවාට, වමනා දේ ලැබෙනවාට, දුක් කරදර නැති වෙනවාට, අනුන් දියුණු වෙනවාට, අනුන්ගේ සිත්වල ඇති නපුරුකම් නැති වී යනවාට, අනුන්ට නිന്ദා අපහාස නොලබෙනවාට, රෝගාදිය නැති වෙනවාට, අන්‍යයන් ඔවුනොවුන් සමගියෙන් සතුටින් වාසය කරනවාට කැමැති බව, අනුකූල බව මිත්‍රත්වයයි, මෛත්‍රියයි. අන්‍යයන් හට හිත කාමතාව මෛත්‍රියයිද කිය හැකිය. එය එක් චෛතසික ධර්මයකි. එක් චෛතසිකයකින් යුක්ත වන සිත මෛත්‍රී චිත්තයයි. ඒ මෛත්‍රී චිත්තය අන්‍ය සත්වයන් දෙසට යොමු කොට ඔවුන්ට යම් කිසි යහපතක් වන හැටියට නැවත නැවත පැවැත්වීම මෛත්‍රී භාවනාවයි. මෙත් වැඩීම අනුන්ට යහපතක් සිදු කිරීමේ අදහසින් අවංකවම කළ යුතුය. අනුන් සුවපත් කිරීමේ අදහසින් තොරව කරන වංක මෛත්‍රී භාවනාව
සපල නොවේ. මිනිස් සිත ඊතා වංකය. තමාගේ සිතේ වංකාව තමාටවත් තේරුම්ගත නොහෙන තරම්ය. සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා යයි මෙත් වඩන්නෙකුගෙන් පුද්ගලයන් වෙන්කොට මොහු සුවපත් වෙනවාට කැමතිද? මොහුත් සුවපත් වෙනවාට කැමතිද? කියා වෙන වෙනම විමසුවහොත් සුවපත් වෙනවාට ඔහු නොකැමති අය බොහෝ දෙනෙකුන් සිටිය හැකිය. එහෙත් ඔහු සියලු සත්වයෝ සුවපත් වෙත්වා යයි මෙත් වඩයි. එසේ වඩන ඔහුගේ ඒ මෛත්‍රී භාවනාවෙහි ඍජු ගුණය නැත. එය වංකය. එබඳු භාවනාවලින් අර්ථ සිද්ධිය නොවේ. මෛත්‍රී භාවනාව කරන්නට යන තැනැත්තා විසින් අවංකව මෙත් වැඩිය හැකිවන පරිදි පළමුවෙන් තමාගේ සිත සකස් කරගත යුතුය. සිත සකස් කර ගැනීමේ නොයෙක් ක්‍රම විසුද්ධි මාර්ගයේ දක්වා ඇත්තේය. මෙහිද අප විසින් ඊතා හොඳයයි පිළිගත් එක් ක්‍රමයක් දක්වනු ලැබේ. මතු දැක්වෙන වගන්තිය පාඩම් කරගන්න. මම තමන් වහන්සේ නසන්නට තැත් කරන පරම සතුරන්ටද යහපතක්ම කරන සකල සත්වයන්ටම කල්යාණ මිත්‍රයෙකු වන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි. මාගේ බුදුරජාණන් වහන්සේ අනුව මමද සකල සත්වයන්ටම මිත්‍රයෙක් වෙමි. මම මිතුරන්ගේද මිත්‍රයෙක්, මධ්‍යස්ථයන්ගේද මිත්‍රයෙක්, සතුරන්ගේද මිත්‍රයෙක්, සෑම දෙනාගේම මිත්‍රයෙක් වෙමි. මේ වගන්තිය පාඩම් කරගෙන උදයෙහි දසවරක්ද දහවල දසවරක් හා රාත්‍රියේ නින්දට සූදානම් වී නින්ද යනතුරුද කියමින් නිදනු. මෙසේ දින 10ක් කරනු. මසක් පමණ එසේ කළහොත් වඩාත් හොඳයි. යම් කිසිවක් මෙසේ දින ගණන් කීමෙන් ඒ කීම අනුව කියන්නාහුගේ සිත සකස් වේ. මෙසේ දින ගණනක් සජ්ජායනා කිරීමෙන් ඒ පුද්ගලයාට තමාගේ ලෝකයේ සෑම දෙනාට මිත්‍රයෙක්ය. ඒ නිසා හැම දෙනාටම යහපත කළ යුතුය යන හැඟීම ඇතිවේ. අනුන් ඔබට සතුරුකම් කළද ඔබ ඔවුන්ට යහපත කරන ඔවුන්ගේ මිතුරෙකු සැටියටම සිටින්න. ඔවුන්ට නපුරක් නොසිතන්න. මිතුරන්ට කවුරුත් යහපත කරති. මහාත්මයෙකු වන්නට බුදුරදුන්ගේ ධර්මය පිළිපදින්නෙකු වන්නට සතුරන්ටද යහපත කරන්නෙකු විය යුතුය. ඉහතකී පාඨය සජ්ජායනා කිරීමෙන් මම දැන් ලොවට මිත්‍රයෙක්ය, මා විසින් ලොවට යම් කිසි යහපතක් කරන්න ඕනෑය යන අදහස පහළ වුවහොත් තමා විසින් ලොවට කිනම් යහපතක් කළ හැකිදැයි කියා සොයනු. රිසිසේ ආහාර පාන නොලබන බොහෝ ජනයා ඇති මේ ලෝකයේ ආහාර පාන සපයාදී ඔවුන් සුවපත් නොකළ හැකිය. ඔවුන්ට ඇඳුම් පැළඳුම් සැපීමද නොකළ හැකිය. බොහෝ දුප්පතුන් ඇතද පොහොසත් කොට ඔවුන් සුවපත් නොකළ හැකිය. මේ සත්ව සමූහයට උපකාරයක් වශයෙන් කළ හැකි දෙයක් ඇත්තේ මෙත් වැඩීම පමණකි.
මෙත් වැඩීමෙන් සත්වයනට ආහාර පානාදිය ලබා දිය නොහැකිය. මෙත් වැඩීමෙන් තමාගේ සිත අනුව අන්‍යයන්ගේ සිත හඩගැස්වීමෙන් එක්තරා උපකාරයක් සත්වයන්ට කළ හැකිය. සිත දුබල බැවින් චිත්ත බලයෙන් ද්‍රව්‍යවල යම් කිසි විශේෂත්වයක් සිදු කිරීම පහසු නැත. එක් පුද්ගලයෙකුගේ සිත අන්‍යයෙකුගේ සිතෙහි ගැටෙන ස්වභාවයක් ඇති බැවින් මෙත් වඩන්නහුට තමාගේ සිතින් අන්‍යයන්ගේ සිත්වල යම් යම් වෙනස්කම් කළ හැකිය. මෙත් වැඩීමෙන් අනුන්ගේ සිත්වල ක්‍රෝධ, ඊර්ෂ්‍යා, වෛරයන් තුනී කළ හැකිය. නැති කළ හැකිය. ඒවා ඇති නොවන පරිදි අනුන්ගේ සිත් සකස් කළ හැකිය. ක්‍රෝධය මහා අනර්ථකර ධර්මයකි. එය ඇති වූ කල්හි හොඳ නරක නොපෙනේ. කල යුත්ත නොකල යුත්ත නොපෙනේ. තරමකට ඇති වූ කෝපය නිසා පරුෂ වචන කියයි. තවත් එය දියුණු වූ කල්හි අතින් පයින් පහර දෙයි. තවත් දියුණු වූ කල්හි ගල් මුල් පොළු වලින් පහර දෙයි. ආයුධ වලින් පහර දෙයි. අනුන්ගේ වස්තු විනාශ කරයි. සමහර විට ක්‍රෝධයෙන් අන්ධ වූ පුද්ගලයා මවටද පියාටද පහර දෙයි. සිල්වත් ගුණවත් පැවිද්දන්ට පහර දෙයි. කරුණාවන්ත සහෝදර සහෝදරියන්ට සෙසු නෑයන්ට අනර්ථ කරයි. බලවතුන්ගේ කෝපය නිසා යුදගිනි ඇවිලී ලක්ෂ ගණනින් ජනයා නැසෙති. නගර ග්‍රාමයෝ විනාශ වෙති. අපමණ ධනය විනාශ වෙයි. ක්‍රෝධය ඇති වූ පුද්ගලයා අනුන්ට නොයෙක් දුක් ඇති කර තෙමේද දුකටපත් වෙයි. ක්‍රෝධය නිසා පව්කම් කොට අපාගත වන්නෝ ඊතා බොහෝය. ඊර්ෂ්‍යාව, වෛරය යන දෙකද ක්‍රෝධය සේම නපුරුය. අනර්ථකරය. මහා අනර්ථකර වූ ඒ ක්‍රෝධ, ඊර්ෂ්‍යා, වෛරයන් නැතිනම් ලොවට මහත්ම සැනසෙල්ලකි, සැපයකි. මෙත් වැඩීමෙන් ලෝකයේ ක්‍රෝධ, ඊර්ෂ්‍යා, වෛරයන් අඩු කරන්නා වූ යෝගාවචරයා ක්‍රෝධ, ඊර්ෂ්‍යා, වෛරයන් නිසා ජනයාට වන අපමණ දුක් කරදර නැති කිරීමෙන් ලොවට මහත් වූ යහපතක් සිදු කරන්නෙකි. ඔබ ලෝකයට මිතුරෙකු වී ඇතිනම්, හිතවතෙකු වී ඇතිනම් මෙත් වැඩීමෙන් ලොවට සිදු කළ හැකි යහපත කරන්න. සිත එකඟ කොට යම් කිසි සත්ව කොට්ටාසයකට යොමු කොට ඔවුන් සුවපත් කරන අටියෙන් අවංකව මේ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, එකෙක් අනිකෙකුට නපුරක් නොකෙරේවා, හැමදෙනම ඔවුනොවුන්ගේ යහපත කැමති වේවා යයි නැවත නැවත සිතන කලෙහි යෝගාවචරයාගේ ඒ මෛත්‍රී චිත්තය එයට ලක්වන සත්වයන්ගේ සිත්වල ගැටීමෙන් මදින් මද ඔවුන්ගේ සිත්වල ඇති වෛරය නැති වෙයි, තුනී වෙයි. සිත්වල ඇති නපුරු ගතිය ක්‍රමයෙන් නැති වෙයි. යෝගාවචරයාගේ මෛත්‍රී චිත්තයේ බලවත් බව, දුබල බව අනුවත් භාවනා කරන කාල ප්‍රමාණය අනුවත් එයට ලක්වන සත්වයින්ගේ සිත් සකස් වීම සිදුවේ. එකවරටම සියලුම සත්වයන් අලලා කරන මෛත්‍රිය එතරම් බලවත් නොවේ. එබැවින් දිසා ආදී වශයෙන් සත්වයන් wen වශයෙන් ගෙන මෛත්‍රී වැඩීම කළ යුතුය. පහනක ආලෝකය දුර යත්ම හීනවන්නාක් මෙන් චිත්ත බලයද දුර යත්ම හීන වේ. එහි බලය වඩා ඇත්තේ සමීපයටය. මේ ශාසනයෙහි මෙත්තා විහාරීන්ගෙන් අග්‍ර වූ අස්සගුත්ත තෙරුන් වහන්සේ වැඩ සිටි 30 යොදුන් පමණ වන මහා වනයෙහි විසූ තිරිසන් සත්වයන්
තෙරුන් වහන්සේගේ මෛත්‍රී චිත්තානුභාවයෙන් ඔවුනොවුන් සමගියෙන් විසූ බව චූල සකුළුදායි සූත්‍ර අටුවාවෙහි කියා තිබේ. උන්වහන්සේ විසුවේ ධර්මාශෝක රාජ කාලයේය. ලක්දිව සිතුල්පව් විහාරයේ විසූ විසාක තෙරුන් වහන්සේගේ මෛත්‍රී චිත්තය නිසා ඒ වනයේහි විසූ භූතයින් ඔවුනොවුන් මෛත්‍රියෙන් සමගියෙන් විසූ බව විසුද්ධි මග්ගයෙහි කියා තිබේ. හොඳින් මෙත් වඩන යෝගීන් වෙසෙන තැන්වලට පැමිණෙන උත්පත්තියෙන්ම ඔවුනොවුන්ට විරුද්ධ සත්වයෝද එකිනෙකාට හිංසා නොකරති. මේ සියල්ල සිදුවන්නේ මෙත් වඩන තැනැත්තාගේ සිත අනුව ඔහුගේ මෙත් සිතට ලක්වන සත්වයින්ගේ සිත් හැඩ ගැසීම නිසාය. මෙත් වැඩීමෙන් අන්‍යයන් හට පහසුවෙන්ම සිදු කළ හැකි දෙය සිත් සකස් කිරීමයි. සිත් සකස් කිරීම වශයෙන් අනුන්ට යහපතක් කරනු පිණිස මෙත් වැඩීම කරන්න. චිත්ත බලයෙන් සිදු කළ නොහෙන අර්ථ ඇති වචන හා නිශ්චයාර්ථයක් නැති වචනත් මෙත් වැඩීම සඳහා නොගත යුතුය. සුවපත් වෙත්වා යනුවෙන් බොහෝ අර්ථ ඇත්තේය. ආහාර නැතියෙකුට ආහාර ලැබීමත් සුවයකි. ඇඳුම් නැතියෙකුට ඇඳුම් ලැබීමත් සුවයකි. ඇඳුම් ඇතියෙකුට වඩා හොඳ ඇඳුම් ලැබීමත් සුවයකි. ඇඳුම් ඇතියෙකුට වඩාත් හොඳ ඇඳුම් ලැබීමත් සුවයකි. ගෙයක් නැතියෙකුට ගෙයක් ලැබීම සුවයකි. හොඳ ගෙයක් ඇතියෙකුට වඩාත් හොඳ ගෙයක් ලැබීමත් සුවයකි. රස්සාවක් නැතියෙකුට රස්සාවක් ලැබීමත් සුවයකි. පහත් රස්සාවක් ඇතියෙකුට උසස් රස්සාවක් ලැබීමත් සුවයකි. නිර්ධනයෙකුට ධනය ලැබීම සුවයකි. ධනවතයෙකුට තවත් ධනය ලැබීමත් සුවයකි. ධනවතෙකුට තවත් ධනය ලැබීම හැම විටම සුවයකි. බිරියකට බිරියක් නැතියෙකුට බිරියක් ලැබීම සුවයකි. සැමියෙක් නැතියෙකුට සැමියෙකු ලැබීමත් සුවයකි. දරුවන් නැතියෙකුට දරුවන් ලැබීමත් සුවයකි. තවත් මෙහි නොකී බොහෝ සුව ඇත්තේය. එබැවින් සුවපත් වෙත්වා යනු නිශ්චය අර්ථයක් නැතියකි. නිශ්චය අර්ථයක් නැති එබඳු වචන වලින් එක් අර්ථයකුදු සිදු නොවේ. අනෙක් සුවයන් අතුරින් සිදු කළ හැකි යම් කිසි සුවයක් නියම කරගෙන ඒ සුවය ලබා දීම සඳහා මෙත් වැඩීමේදී සුවපත් වෙත්වා යනුවෙන් භාවිතා කිරීම සුදුසුයි. මේ සත්වයනට වෛරය හා ක්‍රෝධය නැති බවත් එක් සුවයකි. ඒ සුවය ලබා දීම සඳහා සුවපත් වෙත්වා යයි භාවනා කිරීම සුදුසුය. නිදුක් වෙත්වා යනුද එසේම බොහෝ අර්ථ ඇතියකි. ජාති ජරා ව්‍යාධි මරණ අප්‍රිය සංප්‍රයෝග ප්‍රිය විප්‍රයෝග ආහාර සෙවීම ආදී දුකද පව්කම් වලට විපාක වශයෙන් ලැබෙන දුක් යන මේවා නිදුක් වෙත්වා යයි මෙත් වැඩීමෙන් නැති කල නොහැකිය. මෙත් වැඩීමේදී නිදුක් වෙත්වා යන වචන පාවිච්චි කළ යුත්තේ වෛරය හා ක්‍රෝධය හේතු කොට ඇතිවන දුක් ඇති නොවීම සඳහා පමණකි. භාවනා කිරීමේදී පළමුවෙන් තමාටම මෙත් වැඩිය යුතුය. එය වරක් දෙකක් කිරීම ප්‍රමාණවත්ය. ඉන්පසු අන්‍යයන්ට මෙත් වැඩීම කළ යුතුය. ඒ සත්වයන් කොටස් වලට බෙදාගෙනත් සකල සත්වයන්ම ගැනත් කළ යුතුය. මුලින් කළ යුත්තේ සත්ව කොට්ටාස වලට මෙත් කිරීමය. තමාට මෙත් කොට ඉක්බිති තමා වෙසෙන ආරාමයේ සකල සත්වයනට
මෙත් වඩනු. එක්වරක් හෝ වාර බොහෝ ගණනක් හෝ මෙත් වඩනු. එක් කොට්ටාසයකට වාර බොහෝ ගණනක් මෙත් වඩා අනික් කොට්ටාසයකට මෙත් වැඩීම වඩා හොඳයි. ආරාමේ සත්වයන්ට මෙත් වඩා ගොදුරු ගමටද අනතුරුව මුළු රටටද අනතුරුව මුළු සක්වලටම ද මෙත් වඩනු. මෙය මෙත් වැඩීමේ එක් ක්‍රමයකි. මෙත්තා සහගතේන චේතසා ඒකං දිසං එරිත්වා විහෙරති තථා ဒ ුතියං තථා තතියං තථා චතුත්ථං යනාදීන් බොහෝ සූත්‍රවල දක්වා තිබෙන්නේ දිශා වශයෙන් මෙත් වැඩීමය. පානති සත්වයෝය දෙපා ඇති සත්වයෝය සිව්පා ඇති සත්වයෝය බොහෝ පා ඇති සත්වයෝය කියාද කුඩා මධ්‍යම මහා සත්වයෝ කියාද තවත් නොයෙක් ලෙස සත්වයන් කොටස් කරගෙන මෙත් වැඩීම තම තමන්ට රිසිසේ කළ හැකිය. තමාට මෙත් කිරීම. මම වෛර නැත්තෙක් වෙම්වා නපුරු සිත් නැත්තේ වෙම්වා සතුරු මිතුරු මැදහත් හැම දෙනාගේම යහපත කැමති සත්පුරුෂයෙක් වෙම්වා නිදුක් වෙම්වා සුවපත් වෙම්වා. මෙසේ තමාට පළමුවෙන් මෙත් කරනු. නපුරු සිත යනු අනුන්ගේ ශරීරයට හෝ ජීවිතයට හෝ ගෞරවයට හෝ කීර්තියට හෝ ධනයට හෝ හානියක් වේවායි කියා හෝ හානියක් කරන්නට ඕනෑ කියා හෝ ඇතිවන සිතයි. නිදුක් වීම යනු වෛරය නිසා නපුරු සිත නිසා වන දුක් නොවීමය. සුවපත් වීම යනු ඒ දුක් වලින් මිදීමේ සුවය ලැබීමය. සෑමතැනදීම ඒ වචනවල අර්ථය එසේ සලකනු. ආරාමස්තයන්ට මෙත් කිරීම. මේ ආරාමේහි වෙසෙන සියල්ලෝම වෛර නැත්තෝ වෙත්වා නපුරු සිත් නැත්තෝ වෙත්වා එකෙක් අනිකෙකු පහත් කොට නොසිතාවා එකෙක් අනිකෙකුට නපුරක් නොකෙරේවා සෑමදෙනාම ඔවුනොවුන්ගේ යහපත කැමැතියෝ වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. මෙසේ මෙත් වැඩීමේදී ආරාමේ පරිච්ඡේදය සලකාගෙන එය තුල වෙසෙන ගිහියෝ පැවිද්දෝ කුඩා මහත් සියලු තිරිසනුන් වෘක්ෂාදීෙහි භූතයෝ යන හැම දෙනම සලකාගෙන මෙත් කරනු. ගොදුරුගම් ආදියට මෙත් වැඩීමේදී ද එසේම සලකා මෙත් වඩනු. ගොදුරුගම් ආදියට මෙත් වැඩීම. අපගේ ගොදුරුගමෙහි සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා නපුරු සිත් නැත්තෝ වෙත්වා යනාදීන් ඉහත කී පරිදි ගොදුරුගමටත් මෙත් වඩන්න. මේ දිවයිනෙහි සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා යනාදීන් දිවයිනට මෙත් වඩනු. මේ සක්වල සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා යනාදීන් සක්වලටම මෙත් වඩනු. අනන්ත සක්වලවල සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා යනාදීන් අන් සක්වලවල සත්වයන්ට මෙත් වඩනු. අවසානයේදී සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා යනාදීන් සකල සත්වයන්ටම මෙත් වඩනු. දිසා වශයෙන් මෙත් වැඩීම. නැගෙනහිර වෙසෙන සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා යනාදීන් නැගෙනහිරටද
ඉක්බිති දකුණු දිග සියලු සත්වයෝ කියා දකුණටද බස්නාහිර වෙසෙන සියලු සත්වයෝ උතුරු දිග සියලු සත්වයෝ උඩ වෙසෙන සියලු සත්වයෝ යට වෙසෙන සියලු සත්වයෝ යයි වාක්‍ය යොදාගෙන ඒ දිශාවලටද මෙත් වැඩීම කළ යුතුය. මද වේලාවක් වරක් දෙකක් භාවනා කිරීමේදී පිළිවෙලින් දිසා 6ට මෙත් වඩනු. වැඩි වේලාවක් භාවනාවේ යෙදෙනවා නම් එක් දිසාවකටම වාර බොහෝ ගණනක් මෙත් වැඩීම යහපත්. එසේ කිරීමේදී මෙත් වඩන දිසාවට මුහුණලා හිඳ ඒ දිසාවට සිත යොමු කොට සිත ඒ දිශාවෙහි පතුරුවා තබාගෙන ඒ දිශාවෙහි සත්වයනට යහපතක් කිරීමේ අදහස පෙරදරි කරගෙන භාවනා කරනු. යම් කිසි දිසාවකට දින ගණනක් මෙත් වැඩුවහොත් එහි ඵල දක්නට ලැබෙනු ඇත. පෞද්ගලික වශයෙන් මෙත් වැඩීම. එක් පුද්ගලයෙකුට මෙත් වැඩීමේදී ඔහුගේ නම මුලට යොදා වෛර නැත්තේ වේවා, නපුරු සිත් නැත්තේ වේවා, අනුන් පහත් කොට නොසිතාවා, අනුන්ට නපුරුකම් නොකෙරේවා, අනුන්ගේ යහපත කැමැතියෙක් වේවා, නිදුක් වේවා, සුවපත් වේවායි භාවනා කරනු. සතුරුකම් කරන පුද්ගලයෙකුට මෙත් කළහොත් ඔහුගේ සතුරුකම් නවතිනු ඇත. සම්පූර්ණයෙන් නොනැවතුනද අඩුවනු ඇත. බොහෝ කොට මෙත් කිරීමෙන් සමහර විට සතුරා මිතුරෙකුද විය හැකිය. යම් කිසි කරුණකට අනෙකුගේ සහාය වුවමනා වූ විට ඔහුට මෙත් කරනු. ඔහුගේ සහාය පහසුවෙන් ලැබිය හැකි වනු ඇත. පෞද්ගලිකව මෙත් වැඩීමේ ප්‍රතිඵලය මෛත්‍රී චිත්තය බලවත් වී කලෙහි ඉක්මනින් ලැබෙනු ඇත. මෛත්‍රී චිත්තය දුබල නම් ඵල ලැබීමට කල්ගත වේ. යම් කිසි කරුණක් සඳහා කෙනෙකුට පෞද්ගලිකව මෙත් වැඩීමේදී ඒ පුද්ගලයා වෙසෙන තැන දැන ඔහු වෙසෙන දිශාවට මුහුණලා හිඳ ඔහුගේ මුහුණ අරමුණු කොටගෙන මෙත් වඩනු. රෝගීන්ට මෙත් කිරීම. මෙත් කිරීමෙන් රෝගීන්ට බොහෝ ගුණ ලබා දිය හැකිය. ගුණ ලැබෙන්නට ක්‍රමානුකූලව මෙත් වැඩීම කළ යුතුය. ඉහත දැක් වූ පරිදි මෙත් කිරීමෙන් රෝගීන්ට ගුණයක් නොලැබේ. රෝග සුව කිරීම සඳහා මෙත් කළ යුත්තේ අන් පරිද්දකිනි. යම් කිසි රෝගියෙකු ගැන මොහුගේ රෝගයේ සුව වේවා, මොහු සුවපත් වේවායි කියා මෙත් වඩා ගුණයක් ලබා දීම අපහසුයි. රෝග සුව කිරීම සඳහා මෙත් වැඩීමේදී රෝගියාගේ ශරීරයට සිදු කළ යුත්තේ කුමක්ද කියා දැන ඒ දේ සිදුවන පරිදි මෙත් කළ යුතුය. මෙසේ කිරීමේදී රෝගියා දෙස මුහුණලා හිඳ තමාගේ සිත රෝගියාගේ ශරීරයේ ඇතුලේ හා පිටෙහි යන දෙකෙහිම පතුරුවා පිහිටුවාගෙන රෝගයේ ශරීරයේ උණුසුම් කළ කිරීමෙන් සුවපත් කළ යුත්තක් නම් මොහුගේ ශරීරයේ උණුසුම් වේවා යයි මෙත් කරනු. රෝගයේ ශරීරයේ සිසිල් කිරීමෙන් සුව කළ යුත්තක් නම් සිසිල් වේවා නිවේවයි කියා මෙත් කරනු. රෝගියාගේ ශරීරයේ ධාතු හීන වී දුබල වී ඇතිනම් මොහුගේ සිරුරෙහි සප්ත ධාතුහු වැඩෙත්වා යයි මෙත් කරනු. ලේ ආදී යම් කිසි එක් ධාතුවක් හීන වී ඇතනම් මොහුගේ ශරීරයේ ලේ වැඩේවා යනාදීන් පිරිහුණු දෙය වැඩෙන ලෙස මෙත් කරනු. රුධිර වේගය උත්සන්න වී ඇත්තේ නම් ලය සංසිඳේවා යයි මෙත් කරනු. ලේ කැටි ගැසී ඇතනම් ලේ දිය වේවා යයි මෙත් කරනු. නහර අප්‍රාණික වී ඇතනම් නහර ප්‍රාණවත් වේවා යයි මෙත් කරනු. වාතාදී දෝෂයක් උත්සන්න වී ඇතනම් එය සංසිඳේවා යයි මෙත් කරනු. තුවාලයක් ඇතනම් එය වියලේවා යයි මෙත් කරනු. මෙහි නොකී කරුණුද
නුවණින් සලකා සුදුසු පරිදි මෙත් කිරීමට දැනගත යුතුය. මෙත් කිරීමේදී නැවත නැවත වචන වෙනස් කරන්න එපා. මෙත් කරන අතර අන් කරුණුවලට සිත යොමු නොකොට භාවනා චිත්ත පරම්පරාව ඒකාබද්ධ වන ලෙස මෙත් කරනු. මද වේලාවක් මෙත් කිරීමෙන් ගුණ නොලැබේ. බොහෝ වේලාවක් මෙත් කරනු. එක් රෝගියෙකු ගැන අඩු ගණනින් වරකට විනාඩි 15ක්වත් මෙත් කරනු. මෛත්‍රී චිත්ත බලයෙන් රෝග සුව කළ හැකි බව ගැන විශ්වාසය තබා අවංකවම රෝගියා සුවපත් කරනු කැමැත්තෙන් මෙත් කරනු. නියම පරිදි මෙත් වැඩීම කළහොත් එහි ප්‍රතිඵල තම තමන්ට අත්දැකිය හැකි වනු ඇත. නපුරු ගතිය දුරු වී අනුන්ගේ සිත් ශාන්ත වන පරිදි ක්‍රමානුකූලව මෛත්‍රී භාවනාව කරන පිරිසක් රටේ ඇති වුවහොත් දැනට මිනිසුන් අතර ඇති අසමගිකම් හා රටේ සිදුවන අපරාධත් බොහෝ දුරට අඩුවනු ඇත. මේ කාරණය ගැන භික්ෂූන් වහන්සේ සලකා බලත්වා. මේ ග්‍රන්ථයෙහි දක්වනු අවවාද අනුශාසනා අනුව පිළිපදින්නා වූ සදහවත් පැවිද්දෝ සත්පුරුෂ ජනයාගේ ප්‍රශංසාවට භාජනය වෙමින් සුවසේ දිවි පවත්වා. ජාති ජරා මරණ ආදී දුක්ඛ ස්කන්ධයන් මිදී අජරාමර ලෝකෝත්තර ශාන්ත නිර්වාණයටම පැමිණෙන්නාහ. මෙතකින් ශාසනාවතරණය ග්‍රන්ථය නිමි. බුරුමේ භාවිතා කරන වන්දනා ගාථා. ආගම අදහන හැමදෙනම වාගේ තම තමන් අදහන දේවාදීන්ට ඔවුනොවුන්ගේ ගුණකථනය කිරමින් නමස්කාර කරයි. බෞද්ධයෝ තමන්ගේ ශාස්තෘවරයාණන් වහන්සේ වූ තථාගතයන් වහන්සේට නමස්කාර කිරීමේදී බොහෝ සෙයින් ගාථා භාවිතා කරයි. බුදුගුණ අනන්ත බැවින් බුදුරජාණන් වහන්සේට නමස්කාර කිරීමට ගාථා භාෂාව දත් කෙනෙකුට ඕනෑතරම් රචනා කළ හැකිය. එබැවින් ලෝකයේ බෞද්ධ රටවල බොහෝ බුද්ධ වන්දනා ගාථා ඇත. දැනට ඇති වන්දනා ගාථා පොත්වලට ඇතුළු වී ඇත්තේ ඒවායින් ඉතා ස්වල්පයකි. ලංකාවේ භාවිතයට පැමිණෙන තිබෙන වන්දනා ගාථා බුරුමයට පැමිණ නැත. බුරුම බෞද්ධයෝ ඔවුන්ගේ බසින් පිළියෙල වුණු වන්දනා වාක්‍යයන් හා පාලි ගාථාද වන්දනාව සඳහා භාවිතා කරයි. සුගතං සුගතං සෙට්ටං කුසලං කුසලං ජහං යනාදී ගාථා පෙළ එරට බොහෝ දෙන භාවිතා කරන වන්දනා ගාථා පන්තියකි. බුරුමේ මැණ්ඩලේ නුවර වැඩවෙසෙන අග්ගමහා පණ්ඩිත උපාධිය ඇති ඌ රේවත මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් ඒ වන්දනා ගාථා පන්තිය වර්ණනා කරමින් 200කට අධික පිටු ගණනකින් යුක්ත වූ නමක්කාර ටීකා නැමැති ග්‍රන්ථයක් පාලි භාෂාවෙන් සම්පාදනය කර තිබේ. ඒ ගාථාවලට ඒ රටේ ඇති සැලකිල්ල එයින් තේරුම් ගත හැකිය. ඒ ගාථා කවර කලෙක කවරෙකු විසින් කරන ලදද බව නිශ්චය වශයෙන් කිසිවෙක් දන්නේ නැත. පිටකත්‍රයට අටුවා ලියනු පිණිස දඹදිවින් ලක්දිවට පැමිණි බුද්ධඝෝෂ මාහිමියන් වහන්සේ විසින් දහම් පොත් තැන්පත් කර තිබුණු පොත්ගුලේ දොරකඩේ සිට මේ ගාථා පන්තිය කියා නමස්කාර කර කලෙහි පොත්ගුලේ දොර ඉබේම ඇරී ගියේය යන මුඛ පරම්පරාගත කතාවක් බුරුමේ ඇත්තේය. එහි සත්‍ය අසත්‍යතාව කෙසේ වුවද කවරෙකුට වුවත් වන්දනාව සඳහා භාවිතයට මේ ගාථා පන්තිය ඉතා හොඳය. මේ ගාථා වලින් හැකිතාක් ගාථා ගණනක් පාඩම් කරගෙන වන්දනා කිරීමේදී භාවිතා කළ හැකිය. කැමැති පින්වත් වූ මේ ගාථා පාඩම් කරගෙන භාවිතා කෙරෙත්වා. ගාථා පන්තිය මෙසේය. නමස්කාර ගාථා. සුගතං සුගතං සෙට්ටං කුසලං කුසලං ජහං අමතං අමතං සන්තං අසමං අසමං දදං සරණං සරණං ලෝකං අරණං අරණං කරං
අභයං අභයං ඨානං නායකං නායකං නමේ නයන සුබබ කායංගං මధుර සරං වරෝපෙතං අමිත ගුණ ගුණාදාරං දසබල මතුලං වන්දේ යෝ බුද්ධෝ දිතිමාඤ්ඤං දාරකෝ සංසාරේ අනුහෝසිකායිකං දුක්ඛං චේතසිකංච ලෝකතෝ තං වන්දේ නරදේව මංගලං කාන්තිං සති ලක්ඛන චිත්‍ර දේහං දේහජ්ජුති නිග්ගත පජ්ජලන්තං පඤ්ඤාදිති සීල ගුණෝගවින්දං වන්දේ මුනි මන්තිම ජාති යුත්තං පතෝදයං මබල දිවාකරං ච මජ්ජේ යතීනං ලකිතං සිරීහි පුනින්දුදු සංකාස මුඛං අනේජං වන්දාමි සබ්බං යු මහා මුනින්දං උපත පුඤ්ඤෝ වර බෝධි මූලේ සසේන මාරං සුගතෝ ජිනිත්වා අබ්බුජ්ජි බෝධින් අරුණෝදයම්හි නමාමි තං මාරජිනං අභාගං රාගාදි ඡේදෝ මල ඥාන කග්ගං සති සමඤ්ඤෝ ඵලකාභිගාහං සීලෝග ලංකාර විභූසිතං තං නමාමි විඤ්ඤා වරමින්දු පේතං දයාලයං සබ්බදි දුක්කරං කරං භවන්නවා තික්කම මග්ගතං ගතං තිලෝකනාතං සුසමාහිතං හිතං සමන්ත චක්ඛු පනමාමි සාදරං තහින් තහින් පාරමී සංචයං චයං ගතං ගතං සබ්හි සුකුප්පදං පදං නරා නරං සුඛ සම්භවං භවං නමා නමානං ජිනපුංගවං ගවං මග්ගංග නාවං මුනි දක්ඛ නාවිකෝ ඊහා පියං ඥාන කරේන ගාහකෝ ආරුයිහං යෝකාය බහූ භවන්නවා තාරේසිතං බුද්ධ මගප්පහං නමේ සමතින් සති පාරමි සබ්බරං නං වරබෝධි දූමේ චතුසච්ච දස්සං වරමින් දි ගතං නරදේව හිතං තිබ වූ පසමං පනමාමි ජිනං සතපුඤ්ඤංච ලක්කින ලක්කනිකං විරජං ගගනූ පමදින් දිති මේරු සමං ජනු ජුපම සීතල සීල යුතං පඨවි සහං සහනං පනමාමි ජිනං යෝ බුද්ධෝ සුමති දීවේ දිවාකරෝ ච සෝබන්තෝ රජි රති ජනේන සීලාසනම් හි ආසින්නෝ සිවසුකන්දං අදේසි ධම්මං දේවානං තමසදිසං නමාමි නිච්ඡං බුද්ධං නරාණං සමසෝ සමෝසරණං දිතං පඤ්ඤාපදීප ජුතියා විහ තන්දකාරං අත්ථාබිරාම නරදේව හිතා වහං තං වන්දාමි කාරුණික මග්ග මනත්ත ඥානං අකිල ගුණ නිදානෝ යෝ මුනින්දෝ පගන්වා වනමිස පතනවහං සංඥාතනං නිකේතං තහි මකුසල ජේද ධම්මචක්කං පවත්තෝ තම තුල මහිකන්තං වන්දෙය්‍ය නාමාමි සුචි පරිවාරිතං සුචිරප්ප බාහි රත්තං සිරිවිසයාලයන් ගුපිත මනින්ද්‍රියේහු පෙතං රවි සසි මණ්ඩල පබූති ලක්කනෝප චිත්තං සුරනර පූජිතං සුගත මාදරං නමාමි මග්ගෝලුම් පේන මුහ පටිගාසාදි උලලෝල වීචං
සංසාරෝගං තරිත මබයං පාරපත්තං පජානං තානං ලේනං අසමස සරණං ඒකත්තිතං පතිට්ඨං පුඤ්ඤක්කෙත්තං පරම සුකදං ධම්මරාජ නමාමි.